රිවිෂන් පේපර් එක. දැන් ඔයාලා උත්තර ලියලා තියෙන්න ඕනේ මේ පේපර් එකේ හරි වැරදි බලා ගන්න. B කොටස රචනා පස්වෙනි ප්‍රශ්නයේ A කොටස සමස්ථිතියේ යනු දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීමේ ක්‍රියාවලියයි. දැන් ඔයගොල්ලෝ සමස්ථිතිය කියලා පාඩමක් ඉගෙන ගත්තා මානව දේහ ක්‍රියාවලි ඒකකයේ. සමස්ථිතිය කියලා කියන්නේ මොකක්ද? දැන් පුද්ගලයෙකුගේ අභ්‍යන්තර සහ බාහිර පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීම වලින් ස්වාධීනව දේහයේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීමේ ක්‍රියාවලිය තමයි සමස්ථිතිය කියලා කියන්නේ. ඉතින් සමස්ථිතිය මගින් නියතව තබාගත යුතු දේහයේ අභ්‍යන්තර තත්ත්ව දෙකක් සඳහන් කරා. එතකොට මේ පුද්ගලයෙකුගේ අභ්‍යන්තර පරිසරය නියතව තබාගත යුතු සාධක කීපයක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මොනවද? ඔව් එක ග්ලූකෝස් සාන්ද්‍රණය. නැත්නම් රුධිරයේ ග්ලූකෝස් මට්ටම. සම්පූර්ණ උත්තරේ ලියන්න. රුධිරයේ ග්ලූකෝස් මට්ටම. ඊළඟට දේහ උෂ්ණත්වය. දේහ උෂ්ණත්වය. තුන්වෙනි සාධකය තමයි ජල තුල්‍යතාවය. රුධිරයේ ග්ලූකෝස් මට්ටම, දේහ උෂ්ණත්වය, ජල තුල්‍යතාවය. මෙන්න මේ අභ්‍යන්තර පරිසරයේ සාධක තමයි නියතව තබාගත යුතු වෙන්නේ. රෝමිලක්කම් 2 සමගින් ඉටු කරන සමස්ථිතික කාර්ය කුමක්ද? එතකොට මේ සම කියන්නේ අපේ සංවේදී අවයවයක් වගේම සමස්ථිතික කාර්යයටත් දායක වෙනවා. එතකොට මේ සමයේ එක කෘත්‍යයක් තමයි දහදිය පිට කිරීම. එතකොට මේ දහදිය පිට කිරීමෙන් මේ දහදිය වාෂ්ප වීමට අවශ්‍ය තාපය දේහයෙන් උරා ගන්නවා. ඒ හේතුවෙන් දේහ උෂ්ණත්වය ඉහළ යාමදී නියත මට්ටමක පවත්වා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඒතකොට එහෙමනම් සමමගින් ඉටු කරන සමස්ථිතික කාර්ය තමයි දේහ උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම. ඒ කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගියොත් තමයි අපි දේහ උෂ්ණත්වයේ ඉහළ යාමට ඉඩ නොදී නියතව තබා ගන්න ඕන. ඒතර බාහිර පරිසරයේ උෂ්ණත්වයේ වැඩි වූ වෙලාවක තමයි අපිට දහදිය ස්‍රාවය වෙන්නේ. මේ දහදිය ස්‍රාවය කරන්නේ සමමගින්. එතකොට මේ දහදිය වාෂ්ප වෙන්න අවශ්‍ය තාපය උරාගන්නේ දේහයේ අඩංගු තාපය. නැත් සමස්ථිතික කාර්ය තමයි දේහ උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම. මේ අදාළ ලකුණු ඔයගොල්ලෝ දාගන්න ඕන. ඒ ප්‍රශ්නෙට අදාළ ලකුණු දාගන්න. රෝමිලක්කම් 3 ආහාර මගින් දේහයට ඇතුළු වන වැඩිපුර ප්‍රෝටීන පරිවෘත්තියට ලක් කර යූරියා ලෙස ශරීරයෙන් පිට කරයි. මෙලෙස යූරියා නිපදවන්නේ කුමන අවයවයක් තුලද? ඔයගොල්ලෝ දන්නවා මිනිසාගේ ප්‍රධාන බහිස්රාවී ද්‍රව්‍ය වෙන්නේ යූරියා. නයිට්‍රජන් අඩංගු බහිස්රාවී ද්‍රව්‍ය වෙන්නේ යූරියා. මේ යූරියා නිපද වෙන්නේ අක්මාව තුලදී. ඒතර අක්මාව තුල යූරියා නිපද වෙන්නේ මේ ප්‍රෝටීන ජීර්ණයෙන් සෑදෙන ඇමිනෝ අම්ල වලින් තමයි යූරියා නිපදවන්නේ. ඒ ක්‍රියාවලියට අපි කියනවා ඇමයින් හරණය කියලා. ඒතර ප්‍රෝටීන පරිවෘත්තියෙන් තමයි යූරියා නිපද වෙන්නේ. ඒතර යූරියා නිපද වෙන අවයවය නම් අක්මාව. හොඳයි අපි දැන් B කොටස බලමු. මෙහි දැක්වෙන්නේ මුත්‍රා පෙරීම සිදු කරන වෘක්කාණුක දල සටහනකි. ඔයාලා ඉගෙන ගත්ත මිනිසාගේ ප්‍රධාන බහිස්රාවී අවයවය. ඒ තමයි වකුගඩු නැත්නම් වෘක්ක. ඒතර මේ වකුගඩුවක් හැදිලා තියෙන්නේ ඉතා කුඩා ඒකක මිලියනයකින් විතර. ඒතර මේ කුඩා ඒකකයක් වකුගඩුවක් හැදිලා තියෙන කුඩාම ඒකකය තමයි අපි හඳුන්වන්නේ වෘක්කාණුවක් කියලා. එතකොට වකුගඩුවේ ව්‍යුහමය ඒකකයේ විදිහටත් කෘත්‍යමය ඒකකයේ විදිහටත් අපි සලකන්නේ වෘක්කාණු. එතකොට මේ රූප සටහනේ x සහ y නම් කරන්න කියලා කියනවා. එතකොට x කියලා කියන්නේ මේ වෘක්කාණුවේ කෝපාකාර කොටසක් තියෙනවා.
ඒ කෝපාකාර කොටස වෙන්නේ හැටි මේ කෝපාකාර කොටසට අපි කියන්නේ බෝමන් ප්‍රාවරය කියලා. මේ කොටසට අපි කියනවා බෝමන් ප්‍රාවරය කියලා. මේ බෝමන් ප්‍රාවරය තුල තියෙන කේශනාලිකා ජාලය. මේ කේශනාලිකා ජාලයට අපි කියන්නේ මේ කේශනාලිකා ජාලය අපි හඳුන්වන්නේ ගුච්චිකාව කියලා. මේ කේශනාලිකා ජාලය අපි හඳුන්වනවා ගුච්චිකාව කියලා. හරිද? එතකොට එහෙමනම් x වලින් හඳුන්වන්නේ ගුච්චිකාව. x කියලා කියන්නේ ගුච්චිකාව. ඊට පස්සේ මේ බෝමන් ප්‍රාවරයට පස්සේ උත්කාරයේ දඟල කෙසුරු කොටසක් හමු වෙනවා. ඒ කොටසට අපි කියන්නේ අවිදුර සම්බලිත නාලිකාව කියලා. ඊට පස්සේ මේ වගේ නාලාකාර කොටස් දෙකක් එකතු වෙන හැදුණු හෙන්නේ කුඩු. හෙන්නේ කුඩුව හමු වෙනවා. ඊට පස්සේ ආපහු සැරයක් මෙන්න දඟල කෙසුරු කොටසක් හමු වෙනවා. ඒකට කියන්නේ විදුර සම්බලිත නාලිකාව කියලා. ඊට පස්සේ මේ උත්කාරෝ යුක්ත වෙන්නේ නාලාකාර කොටසකට. අපි ඒකට කියනවා සංග්‍රාහක ප්‍රණාලය කියලා. හරිද? එතකොට මේ උත්කාරක දල විව්වේ මම ඇන්නේ. එතකොට මේකේ අවශ්‍ය කරන කොටස් දෙක අපි නම් කරගන්න ඕනේ. මේ තමයි හෙන්ලේ කුඩු. හෙන්ලේ කුඩු. ඒත් හෙන්ලේ කුඩුව විදිහට නම් කරලා තියෙන්නේ y. x උච්චිකාව y හෙන්ලේ කුඩුව. හරි. එතකොට xy කොටස් දෙක අපි නම් කළේ. හොඳයි. දැන් බලන්න ඔමිලක්කම් දෙක x සිට බෝමන් ප්‍රාවරය තුලට පෙරී නොයන සංඝටක නම් කරා. දැන් මේ ගුච්චිකාවේ කේශනාලිකා බිත්ති තුලින් මේ රුධිරය අධික පීඩනය හේතුවෙන් පෙරිලා මෙන්න මේ කුහරයට වැටෙනවා. ගුච්චිකාවේ කේශනාලිකා බිත්ති හා බෝමන් ප්‍රාවරය ඇතුළත බිත්තියෙන් තමයි පෙරෙන්නේ. එතකොට මේ බෝමන් ප්‍රාවරයට පෙරී නොයන ද්‍රව්‍ය තියෙනවා. ඒ තමයි රුධිර සෛලයි ප්ලාස්ම ප්‍රෝටීනයි. රුධිර සෛල ප්ලාස්ම ප්‍රෝටීන. කොමිලක්කම් දෙකයි අපි උත්තර කිව්වේ. රුධිර සෛල ප්ලාස්ම ප්‍රෝටීන. ඊළඟට රෝමිලක්කම් 3 රුධිරයෙන් වෘක්කාණුව තුලට පෙරෙන බොහෝ ද්‍රව්‍ය නැවත රුධිර වාහිනී තුලට උරා ගැනේ. මොකක්ද ඒකට කියන්නේ? මේ මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය ඔගොල්ලෝ පියවර 3කින් තමයි ඉගෙන ගත්තේ. පළවෙනි පියවර තමයි මොකක්ද? අතිපරිශ්‍රාවණය. ඒ කියන්නේ මේ ගුච්චිකාවේ රුධිරයේ තියෙන ද්‍රව්‍ය පීඩනය හේතුවෙන් අධික ද්‍රවස්ථිතික පීඩනය හේතුවෙන් බෝමන් ප්‍රාවර කුහරයට පෙරෙනවට අපි කියන්නේ අතිපරිශ්‍රාවණය කියලා. එතකොට මේ වෘක්කීය නාලිකා දිගේ මේ තරලය ගමන් කරනකොට වෘක්කීය නාලිකා වෙලාගෙන වට කරගෙන තියෙනවා රුධිර කේශනාලිකා ජාලයක්. ඒ රුධිර වාහිනී තුලට නැවත අර ගුච්චික පෙරණේ තියෙන ද්‍රව්‍ය ඇතුල් වෙනවා. ගුච්චික පෙරණේ කියන්නේ මොකක්ද? මේ බෝමන් ප්‍රාවර කුහරය තුලට ඇතුළු වෙච්ච තරලය අපි හඳුන්වන්නේ ගුච්චික පෙරණය කියලා. රුධිරය පෙරීලා ගුච්චික මේ රුධිරයේ පෙරිලා බෝමන් ප්‍රාවර කුහරේ ඇතුල් වන තරලය තමයි අපි ගුච්චික පෙරණය කියලා කියන්නේ. මේ ගුච්චික පෙරණය මේ වෘක්කීය නාලිකා දිගේ යනකොට මේ වටා වෘක්කීය නාලිකා වට කරගෙන තියෙන රුධිර වාහිනිය ඇතුළට ද්‍රව්‍ය නැවත උරා ගන්නවා. ඒ නැවත උරා ගන්නවට අපි කියන්නේ වරණීය ප්‍රතිශෝෂණය කියලා. හැම ද්‍රව්‍යයක්ම නෙමෙයි තෝරාගත්ත ද්‍රව්‍ය තමයි නැවත උරා ගන්න. ඒ හින්දා ඒක අපි හඳුන්වන්නේ වරණීය ප්‍රතිශෝෂණය කියලා. එතකොට එසේ වරණීය ප්‍රතිශෝෂණය නොවන රුධිරයට ආපසු උරා නොගන්නා සංඝටකයක් අහන්න. ඒ තමයි යූරියා. යූරියා ආපහු උරා ගන්නේ නැහැ. යූරියා මුත්‍රා සමග බැහැර වෙනවා.
ඊළඟට රෝමිලක්කම් 4 මුත්‍රා ගල් යන ස්පටිකීකරණය වූ ලවණ ආකාරය. මුත්‍රා ගල් වල අඩංගු සංයෝගය මොකක්ද? මුත්‍රා ගල් වල අඩංගු වෙන්නේ කැල්සියම් ඔක්සලේට්. වැඩිපුරම ඇති වෙන්නේ මුත්‍රාශය තුල. මුත්‍රාගල් නෙමෙයි. මුත්‍රාශය තුල ඇති වෙනවා. මුත්‍ර වාහිනී තුලත් ඇති වෙන්න පුළුවන්. වකුගඩු වලත් මේ ගල් ඇති වෙන්න පුළුවන්. මුත්‍රාශය තමයි මුත්‍රාගල් ඇති වෙන්නේ වැඩිපුරම. හරි අපි දැන් මේ B කොටස තමයි ඉවර කළේ. දැන් අපි C කොටසට යමු. දැන් ඔයගලන් පේනවා A කොටස සමස්ථිතියෙන්, B කොටස බහිස්රාවයෙන්, C කොටස ස්නායු පද්ධතිය නේද සමායෝජනයේ කොටසෙන් තමයි තියෙන්නේ. එතකොට පහත දක්වා ඇත්තේ ප්‍රතීක ඡාපයක් පෙන්වීමට අඳින ලද සටහනකි. ඒතර ඔයාලා දන්නවා මේ ස්නායු පද්ධතිය. දැන් අපි සමායෝජනය හා සමස්ථිතිය ක්‍රියාවලිය ගත්තොත් මේ සමායෝජනය දෙආකාරයකට වෙනවා. ඒ තමයි ස්නායු පද්ධතිය මගින් සිදුවන සමායෝජනය. ස්නායුක සමායෝජනය. ඊළඟට හෝමෝන මගින් සිදුවන සමායෝජනයට අපි කියනවා රසායනික සමායෝජනය කියලා. එතකොට මේ ස්නායුක සමායෝජනය සිදු කරන පද්ධතියට අපි කියන්නේ ස්නායු පද්ධතිය කියලානේ. ඒතර මිනිසාගේ ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි මධ්‍ය ස්නායු පද්ධතියයි පර්යන්ත ස්නායු පද්ධතියයි. ඒතර මධ්‍ය ස්නායු පද්ධතිය නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි මොළය සහ සුෂුම්නාව. ඒතර මධ්‍ය ස්නායු පද්ධතියට අයත් මේ සුෂුම්නාව තමයි දක්වලා තියෙන්නේ. මේ සුෂුම්නාව මගින් පාලනය වෙන ප්‍රතීක ක්‍රියාවක් තමයි මේ සිදුවන ආකාරය පෙන්වන්නේ. ඒතර ප්‍රතීක ක්‍රියාවක් කියලා කියන්නේ ශනිකව දක්වන ප්‍රතිචාරය. එතකොට ප්‍රතීක ක්‍රියාවක් සිදුවන ගමන් මාර්ගය තමයි අපි ප්‍රතීක ඡාපයක් කියලා කියන්නේ. එතකොට මේ ප්‍රතීක ඡාපය කියලා කියන්නේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපය කියලා අපි හඳුන්වනවා. එහෙනම් ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය මොකක්ද? ඒ කියන්නේ ස්නායු පද්ධතිය හැදිලා තියෙන කුඩාම කොටස. ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය විදිහට අපි හඳුන්වන්නේ නියුරෝන. ව්‍යුහමය ඒකකය නියුරෝන. ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපය වෙනවා. එතකොට මේ ප්‍රතීක ඡාපයකදී පෙන්වන්නේ මේ යම්කිසි ප්‍රතීක ක්‍රියාවකදී ආවේග ගමන් ගන්නා මාර්ගය. එතකොට මේ අවස්ථාව ගත්තොත් ඔයගලන්ට පේනවා මේ සංවේදනයන් ලබා ගන්න අවස්ථාව මේ කිසියම් දැල්ලකට මේ අත මේ ගැටෙන අවස්ථාවක් තමයි පෙන්වලා තියෙන්නේ. ඒකට අනුකූලව දක්වන ප්‍රතිචාරය තමයි මේ අත ඉවතට ගැනීම. ඉතලකින් පෙන්නලා තියෙන අත ඉවතට ගැනීම තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒතකොට රූප සටහනේ ABC යනුවෙන් නැති කොටස් නම් කරන්න. එතකොට මෙතෙන්දී මේ A කොටස කියලා කියන්නේ ශ්වේත ද්‍රව්‍ය, B කොටස දුෂ්කර ද්‍රව්‍ය. A කොටස ශ්වේත ද්‍රව්‍ය, B කොටස දුෂ්කර ද්‍රව්‍ය. ඊළඟ C විදියට නම් කරලා තියෙන්නේ මෙතන කාරකය. බලන්න C විදියට නම් කරලා තියෙන්නේ කාරකය. කාරකය කියලා කියන්නේ අපි කිසියම් උත්තේජයකට දැන් කිසියම් පාරිසරික වෙනස් වීමකට නැත්නම් උත්තේජයකට අපි දක්වන චර්යාවට තමයි කියන්නේ කාරකය. මේ චර්යාවට අපි කියන ප්‍රතිචාරය. එතකොට මේ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියේදී අපිට උපකාරී වෙන අවයව තියෙනවා. ඒ උපකාරී වෙන අවයව වලට අපි කියනවා කාරක කියලා. ඒතර මෙතෙන්දී අත රත්තු යමක ගැටෙනකොට මේ අත ඉවතට ගැනීමක් සිද්ධ වෙනවා. ඒතර මේ අත ඉවතට ගන්නකොට එයාට උදව් වෙනවා එයාගේ මේ අතේ තියෙන පේශි. ඒතර මේ අතේ චලන දැක්වීමට උදව් වන පේශි වලට අපි කියන්නේ කන්කාල පේශි කියලා. ඒතකොට C කියන්නේ පේශි තමයි. නමුත් එතන වඩාත් හොඳයි ඔයගොල්ලෝ කංකාල පේශි කියලා නම් කරනව නම්. එතකොට A කියලා කියන්නේ
ශ්වේත ද්‍රව්‍ය, B කියලා කියන්නේ දූෂර ද්‍රව්‍ය, C කියලා කියන්නේ කන්කාල පේශි. නැත්නම් අතේ පේශි කිව්වනම් ඒත් ඇති. හොඳයි. එහෙනම් රෝමිලක්කම් දෙක අපි බලමු. ප්‍රතිග්‍රාහකයේ සිට කාරකයේ වෙත ආවේග සම්ප්‍රේෂණය වීමට දායක වන නියුරෝන අනුපිළිවෙලින් නම් කරා. ඒකට ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රතිග්‍රාහකයකින් ආවේග මධ්‍ය ස්නායු පද්ධතියට ගෙනියන්නේ සංවේදක නියුරෝනේ. සංවේදක නියුරෝන. සංවේදක නියුරෝනේ ඊළඟට ආවේග අන්තර්හාර නියුරෝනයට යනවා. මේ අන්තර්හාර නියුරෝනය සුෂුම්නාව තුල තමයි තියෙන්නේ. දැන් මෙතන අපිට කියලා තියෙන්නේ නියුරෝන අනුපිළිවෙලින් නම් කරන්න කියලානේ. ප්‍රතිග්‍රාහකයේ සිට කාරකය වෙත. ඒතර නියුරෝන තුල ලියුවාම ඇති. අන්තර්හාර නියුරෝනේ ආවේග යන්නේ චාලක නියුරෝනේ. දැන් බලන්න සංවේදක නියුරෝනේන ආවේග ලබා ගන්නේ සංවේදී අවයව ඉඳලා නැත්නම් ප්‍රතිග්‍රාහකය. ඒතර මෙතන ඉස්සරහට එන්නේ ප්‍රතිග්‍රාහකය. අපිට ඒක අහලා නැති නිසා ලියන්න අවශ්‍ය නැහැ. නැත්නම් ප්‍රතිග්‍රාහකයක සිට කාරක අවයව දක්වා ආවේග ගමන් කරන මාර්ගය අනුපිළිවෙලින් ලියන්න කිව්වොත්, ආවේග ගමන් කරන මාර්ගය ලියන්න කිව්වොත් ඔයගොල්ලෝ මෙතන ප්‍රතිග්‍රාහකයේ ඉදිරියට ලියන්න ඕන. එතකොට එමනම් ප්‍රතිග්‍රාහකය සංවේදක නියුරෝන. ප්‍රතිග්‍රාහකයෙන් ආවේග ලබා ගන්නේ කවුද? සංවේදක නියුරෝන. ඊළඟට අන්තර්හාර නියුරෝනය, ඊළඟට චාලක නියුරෝනයෙන් ආවේග යනවා කාරක වෙත. නියුරෝන 3 අනුපිළිවෙලින් ලියනවට තමයි ලකුණු 3 දීලා තියෙන්නේ. මධ්‍ය ස්නායුක පද්ධතිය හැර නියුරෝනවල සෛල දේහ පිහිටන වෙනත් ස්ථානයක්. මේ සෛල දේහ එකට ගොනු වෙච්ච ස්ථාන අපේ දේහේ තියෙනවා. ඒවට අපි කියන්නේ ගැන්ග්ලියම කියලා. ඒවා අපි හඳුන්වන්නේ ගැන්ග්ලියම් කියලා. ගැන්ග්ලියම් පිහිටි ස්ථානවල තමයි නියුරෝනවල සෛල දේහ පිහිටලා තියෙන්නේ. හරි. එතකොට ඒ C කොටස ඔයගලන්ට ස්නායු පද්ධතියෙන් තමයි අහලා තියෙන්නේ. ඊළඟට කියනවා ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ කොටසක්. ආහාර ජීර්ණයට වැදගත් වන පිත නිෂ්පාදනය කරන්නේ අක්මාවයි. ඔයගොල්ලෝ දන්නවා ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙන අතිරේක අවයව තියෙනවා. ඒ අතිරේක අවයවයක් තමයි අක්මා. ඒ වගේම පිත්තාශය. ඒ වගේම ආග්න්‍යාශය. මොකද ආහාර මාර්ග පද්ධතිය ගත්තම මේවා ඇතුලෙන් ආහාර ගමන් කරන්නේ. අපි අනුපිළිවෙලින් මුඛයේ සිට ගුදය දක්වා මේ ආහාර මාර්ග පද්ධතියේ කොටස් නම් කළොත් මුඛ කුහරය, රසනිකාව, අන්න ස්රෝතය, ආමාශය, ඊළඟට ශුද්ධාන්තය, මහාන්තය, ගුද මාර්ගය, ගුදය. ඒ තමයි කොටස් ටික. ඒ මාර්ගය ආශ්‍රිතව තියෙන අතිරේක ඉන්ද්‍රියන්, අතිරේක අවයව තමයි අක්මාව, පිත්තාශය සහ ආග්න්‍යාශය. මේවත් ආහාර ජීර්ණ සම්බන්ධයෙන් වැදගත්. කියන්නේ ජීර්ණ ක්‍රියාවලියට අවශ්‍ය වෙන. ජීර්ණ ක්‍රියාවලියට ඉතාමත් වැදගත් වෙනවා මේ අවයව. හරි. දැන් එතකොට පළවෙනි කොටසේ අහනවා අක්මාව දුර්වල වූ අයට තෙල් ආහාර පාලනය කරන මේ උපදෙස් දෙනු ලැබේ. ඒකට හේතුව කුමක්ද? ඒ කියන්නේ මේ මේදය නැත්නම් තෙල් ලිපිඩ ජීර්ණය සම්බන්ධයෙන් මොකක්ද මේ අක්මාවේ තියෙන වැදගත්කම?
ලිපිඩ ජීර්ණය කරන එන්සයිමය තමයි මොකක්ද? ලයිපේස්. ලයිපේස් එන්සයිම්. ඒතර ලයිපේස් ලිපිඩ මත ක්‍රියා කරන්නේ මේ ලිපිඩ තෛලෝදකරණය කියන ක්‍රියාවලියට ලක් වුණාට පස්සේ. මොකක්ද ලිපිඩ තෛලෝදකරණය කියලා කියන්නේ? මේ ලිපිඩ ආහාරයක් ගෝලිකාත්මක තත්වයට පත්වීම තමයි තෛලෝදකරණය කියලා කියන්නේ. ලිපිඩවල මේද ගෝලිකා බවට පත් වෙනවා. එතකොට ලිපිඩ තෛලෝදකෘත මේදය නැත්නම් තෛලෝදකෘත ලිපිඩ. තෛලෝදකෘත ලිපිඩ බවට පත් කරන්නේ කවුද? පිත්ත මගින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පිත්ත මගින්. ඒතර තෛලෝදකරණය වුණු ලිපිඩ මත විතරයි ලයිපේස් ක්‍රියා කරන්නේ. එහෙමනම් ලිපිඩ තෛලෝදකරණය වුණේ නැත්නම් ලයිපේස් එන්සයිමය ක්‍රියා කරන්නේ නැහැ. එහෙම වුණොත් ලිපිඩ ජීර්ණය වෙන්නේ නැහැ. එවනම් අක්මාව රෝගී කෙනෙකුට දුර්වල කෙනෙකුට තෙල් ආහාර වැඩිපුර දෙන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි ලිපිඩ තෛලෝදකරණය සිදු නොවීම. ඒකට හේතුව ලිපිඩ තෛලෝදකරණය දැන් මෙතන ලකුණු දෙකක් දීලා තියෙන නිසා ඔයගොල්ලෝ කියන්න ඕනේ ලිපිඩ ජීර්ණයට පෙර ලිපිඩ තෛලෝදකරණය විය යුතුයි. අක්මාව රෝගී වූ විට පිත්තස්රාවය වීම අඩාල වෙන නිසා ලිපිඩ තෛලෝදකරණය සිදු නොවේ. ඒක තමයි හේතුව. ලිපිඩ ජීර්ණයට පෙර තෛලෝදකරණය වෙන්න ඕනේ. ලිපිඩ තෛලෝදකරණය කිරීමට පිත්ත අවශ්‍යයි. අක්මාව රෝගී වූ අයෙකුගේ පිත්තස්රාවය වීම නැත්නම් අක්මාව දුර්වල අයගේ පිත්තස්රාවය වීම නිසි ආකාරයට සිදු නොවේ. මේ කරුණු තුනම තියෙන්න ඕන. ඊළඟට රෝම ඉලක්කම් 2 අක්මාවට රුධිර වාහිනී 3ක් සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපේ අවයවයකට සම්බන්ධ වෙන්නේ රුධිර වාහිනී 2යි. ඒ තමයි මේ අවයවයට රුධිරය සපයන නැත්නම් රුධිරය දෙන වාහිනියයි. ඒ අවයවයෙන් රුධිරය පිට කරන වාහිනිය. අවයවයකට රුධිරය දෙන්නේ ධමනියකින්. අවයවයකින් රුධිරය පිට කරන්නේ ශිරාවකින්. එහෙනම් මේ දෙකට අමතරව තවත් රුධිර වාහිනියක් මේ අක්මාවට සම්බන්ධ වෙනවා. මොකක්ද කියලා අපි බලමු. අක්මාවට සම්බන්ධ එක වාහිනියක් තමයි යාකෘතික ධමනිය. යාකෘතික ධමනිය කියන්නේ අක්මාවට රුධිරේ සපයන ධමනිය. දැන් සපයන රුධිර වාහිනිය. ඊළඟට අක්මාවෙන් රුධිරය ඉවත් කරනවා යාකෘතික ශිරාව. තවත් රුධිර වාහිනියකින් අක්මාවට රුධිරය ලැබෙනවා. ඒ තමයි ආහාර මාර්ගයේ ඉඳලා රුධිරය අරගෙන එන යාකෘතික ප්‍රතිහාර ශිරාව. යාකෘතික ප්‍රතිහාර ශිරාව. යාකෘතික ප්‍රතිහාර ශිරාව. එතකොට දැන් මේ යාකෘතික ප්‍රතිහාර ශිරාව ආහාර මාර්ගයේ ඉඳලයි රුධිරය අරගෙන එන්නේ. එතකොට මේ රුධිරයේ වැඩිපුර තියනවා. නැත්නම් මේ රුධිරේ පොහොසත් වෙනවා පෝෂක ද්‍රව්‍ය වලින්. මොකද ආහාර මාර්ගයේ ඉඳලා පෝෂකයි කියන්නේ ග්ලූකෝස්, ඇමිනෝ අම්ල, ග්ලිසරෝල් සහ මේදා. මේවනේ ආහාර ජීර්ණයෙන් නැතිවන අන්තඵල. එතකොට ඒවා ඔක්කොම අරගෙන ඉන්නේ මේ යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාවට. ඒතර යාකෘතික ධමනියෙනුත් අක්මාවට රුධිරය දෙනවා. යාකෘතික ප්‍රතිහාර ශිරාවෙනුත් අක්මාවට රුධිරය දෙනවා. එතකොට අක්මාව රුධිරයෙන් පොහොසත් වෙනවා. දැන් සමහර අයට පෝෂණය අඩු නම් රක්තහීනතාවය කියන්නේ ලේහිඟකමක් වගේ තියෙනවා නම් ඔයගොල්ලෝ අහලා ඇති. මේ පීකුදු වගේවා දෙන්න කියලා කියනවා. එතකොට මේ ගවයාගේ අක්මාව තමයි පීකුදු කියලා කියන්නේ. හරිද? එතකොට එහෙමනම් ඒ පෝෂක ද්‍රව්‍ය බහුල හින්දා තමයි ඒ පීකුදු ගුණයි කියලා කියන්නේ. පෝෂක ද්‍රව්‍ය බහුලව තියෙන නිසා. හොඳයි. යාකෘතික ප්‍රතිහාර ශිරාව, යාකෘතික ශිරාව, යාකෘතික ධමනිය සම්බන්ධ වාහිනිය. යාකෘතික ධමනිය දීලා තියෙන නිසා අනිත් දෙක කිව්වනම් ඇති.
ඔයගොල්ලෝ 20න් කීයද කියලා දාගන්න ඕන. දැන් මේ ප්‍රශ්නේ බැලුවම ඔයගලන්ට පේනවා ඔයගොල්ලෝ ඉගෙන ගත්ත මානව දේහ ක්‍රියාවලිය කියන පාඩමේ සෑහෙන කොටසක් මේ ආවරණය වෙන විදිහට තමයි අහලා තියෙන්නේ. මේකේ රුධිර සංසරණ පද්ධතිය වැඩි සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේම ශ්වසන පද්ධතිය සම්බන්ධ වෙලා නැහැ. පද්ධති තුනක් තියෙනවා. බහිස්රාවී පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය සහ ස්නායු පද්ධතිය කියන කොටස් තුනම තියෙනවා. ඔයගොල්ලෝ පද්ධති පහක් ඉගෙන ගත්තා මානව දේහ ක්‍රියාවලිය පාඩමේ යටතේ. හරිද? මේ පද්ධතියක් අනිවාර්යයෙන්ම විභාගෙට එනවා. ඒ නිසා පද්ධති පහටම ලෑස්ති වෙන්න. හරි, එහෙනම් දැන් අපි 6 වෙනි ප්‍රශ්නය බලමු. 5 වෙනි ප්‍රශ්නෙට 20න් ලකුණු ප්‍රමාණය දාගන්න. රසායනාගාරයේදී කුරුදු කොළ වලින් කුරුදු තෙල් නිස්සාරණය සඳහා යොදා ගැනෙන ඇටවුම පහත රූපයේ දැක්වේ. ඒතර මේ ඇටවුම ඔයගලන් ඇඳලා. ඔයගලන් මතක් කරගන්න රසායන විද්‍යාව පාඩමක් ඔයගොල්ලෝ දීර්ඝ පාඩමක් 11 පළවෙනි මාරේ කරා මිශ්‍රණ පාඩම. මිශ්‍රණ වල සංඝටක වෙන් කිරීමේ ක්‍රම ශිල්ප ඉගෙන ගත්තා. මතකයි නේද? ස්පටිකීකරණය, නස්පටිකීකරණය, ද්‍රාවක නිස්සාරණය, වර්ණලේඛ ශිල්පය, ඊළඟට ආසවණය මේ ක්‍රියාවලිය නේද? ඒතුළු මෙතනදී යොදාගත්ත ක්‍රම ශිල්පය තමයි කුමාල ආසවණය. ඔයාලා ආසවණය කොටස් තුනක් ඉගෙන ගත්තානේ. සරල ආසවණය, කුමාල ආසවණය සහ භාගික ආසවණය. එතකොට මේ ඇටෝම ඔයගොල්ලෝ මේ ඉගෙන ගත්තේ කුමාල ආසවණය. හරිද? රෝම ඉලක්කම් 1 මේ සගන්ධ තෙල් නිස්සාරණයක් තමයි ඉතින් කරන්නේ. මේ ශාක කොටස් වල තියෙනවා වාෂ්පශීලී සුවඳවත් රසායනික සංයෝග. ඒවට අපි කියන්නේ සගන්ධ තෙල්. ත්‍රියා වෙන් කර ගැනීම තමයි මේ කරන්නේ. එතකොට නිස්සාරණය කිරීමේ ක්‍රම ශිල්පය කුමාල ආසවණය. රෝම ඉලක්කම් 2 ඇටෝමේ A හා B අක්ෂර වලින් දක්වා ඇති උපකරණ නම් කරන්න. දැන් A කියලා දාලා තියෙන්නේ ලිබික් කන්ඩෙන්සර්. මේ උපකරණය අපි හඳුන්වන්නේ ලිබික් කන්ඩෙන්සරය කියලා. ලිබික් කන්ඩෙන්සර්. හරි. එතකොට B වලින් දක්වලා තියෙන්නේ මේ ජලය රත් කරලා කුමාලය හැදී සාධනයට උම තමයි මේ B සැත උපකරණයෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට ඒක පැතලි අඩි ප්ලාස්ටික් නේ. ඒකේ අඩිය ෆ්ලැට් නේද? පැතලි අඩි ප්ලාස්ටික්. ඊළඟට බලන්න කේතු ප්ලාස්ටික් තුල එකතු වන X සහ Y ද්‍රව දෙක නම් කරන්න කියලා කියනවා. එතකොට X කියලා කියන්නේ කුරුදු තෙල්. කුරුදු තෙල්. Y කියලා කියන්නේ ජලය. Y ජලය. එතකොට X හා Y ද්‍රව ස්තර දෙකක් ලෙස පැවතීමට තිබිය යුතු ලක්ෂණ දෙකක්. එතකොට මේ ද්‍රව දෙක එකිනෙක මිශ්‍ර වෙන්නේ නැහැ. එතකොට ද්‍රව දෙක අමිශ්‍ර වීම. මිශ්‍ර වෙන්නේ නැත්නම් අපි කියනවා අමිශ්‍රයි කියලා. ද්‍රව දෙක අමිශ්‍ර වීම. නැත්නම් ද්‍රව දෙක එකිනෙක මිශ්‍ර නොවීම. අනිත් එක තමයි ඔයගලන්ට පේනවා Y කියන ද්‍රවය මත තමයි X කියන ද්‍රවය තියෙන්නේ. එහෙම ද්‍රව දෙකක් ස්තර දෙකකට පිටන්නේ ඝනත්වය වෙනස් වෙන නිසා. එතකොට ද්‍රව දෙකෙහි ඝනත්වය වෙනස් වී ද්‍රව දෙක අමිශ්‍ර වීම ද්‍රව දෙකෙහි ඝනත්වය වෙනස් වීම. හරි. රෝම ඉලක්කම් 5 මිශ්‍රණයක වාෂ්පශීලී සංඝටක අඩංගු නොවන්නේ නම් එහි ඇති සංඝටක වෙන් කර ගැනීමට යොදා ගන්නා ක්‍රමය කවර නමකින් හැඳින්වේද? ඒතර ඔයගොල්ලෝ මේක ඉගෙන ගත්තා
වාෂ්පශීලී සංඝටක අඩංගු නැත්නම් අපිට වෙන් කරගන්න ඒකේ මිශ්‍රණයක සංඝටක වෙන් කරගන්න ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ක්‍රමය තමයි මොකක්ද? වර්ණලේඛ ශිල්පය. වර්ණලේඛ ශිල්පය. වර්ණලේඛ ශිල්පය. එතකොට මෙන්න මේ ක්‍රමයේ භාවිත අවස්ථාවනවා මේ ජලයට එකතු විෂ රසායන ද්‍රව්‍ය ජලයට මුසු විෂ ද්‍රව්‍ය හඳුනා ගන්න ආහාර වලට එකතු රසායන ද්‍රව්‍ය සොයා ගන්න ඊළඟට ඔය ශාකවල අඩංගු ඖෂධීය සංඝටක වෙන් කරගන්න මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. ජලයට මුසු විෂ රසායන විෂ හඳුනා ගන්නයි ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් B කොටස 1 රසායන විද්‍යා පරීක්ෂණවලදී පිළියෙල කරගන්නා ප්‍රාමාණික ද්‍රාවණයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා අහනවා. ඔයගලන්ට මිශ්‍රණ පාඩමේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණය තමයි ප්‍රාමාණික ද්‍රාවණයක් පිළියෙල කිරීම. මොකක්ද ඒකේ අදහස? සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයක් කියන එක. ප්‍රාමාණික ද්‍රාවණයක් කියන්නේ මොකක්ද? සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයක්. එමණගේ උත්තරේ තමයි සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයක් පිළියෙල කිරීම. රෝමිලක්කම් 2 ඉහත එකෙහි සඳහන් ද්‍රාවණයක් පිළියෙල කිරීමේදී ප්‍රයෝජනයට ගන්නා විද්‍යාගාර උපකරණ දෙකක්. ඔයගලන්ට මතක ඇති මේ ද්‍රාවණය හදන ප්ලාස්කුවට අපි කියන්නේ මොකක්ද? මේ ද්‍රාවණය හදන ප්ලාස්කුවට අපි කියනවා පරිමාමිතික ප්ලාස්කුව කියලා. පරිමාමිතික ප්ලාස්කුව. එතකොට මේකෙදී අපි අදාළ රසායන ද්‍රව්‍යයේ ස්කන්ධය කිරා ගන්න ඕන. රසායනික තුලාව හෝ තෙදඬු තුලාව. ස්කන්ධය මනින්න ගන්නේ රසායනික තුලාව හෝ තෙදඬු තුලාව. ඊට පස්සේ රසායන ද්‍රව්‍ය මැනගන්න කියන්නේ අපි ස්කන්ධය කිරා ගන්නේ ඔරලෝසු තැටියකට දාලා. ඒතර ඔරලෝසු තැටියකුත් උ. ඊළඟට මේ ඔරලෝසු තැටියට කිරාගත්ත ස්කන්ධය අපි මේ පරිමාමික ප්ලාස්කුවට දාන්න පුනීලයක්. පුනීලයක ආධාරයෙන් තමයි දාන්නේ. මේ පරිමාමික ප්ලාස්කුවේ කට කුඩා පටුයි. ඒක නිසා අපිට මේ ඔරලෝසු තැටියේ තියෙන රසායනික ද්‍රව්‍ය දාන්න කිව්වොත් හැලෙනවා. ඒ නිසා පුනීලයක් දාලා පුනීලයට තමයි දාන්නේ. ඊට පස්සේ මේ අපි ද්‍රාවණ හදන්නේ ආසුත ජලයෙන්. ආසුත ජලය පුරවපු ප්ලාස්ටික් බෝතල් තියෙන විද්‍යාගාරේ ඔයගොල්ලන් පෙන්නලා තියෙනවා මේකට අදාළ උපකරණ ටික. ඒ බෝතලයට අපි කියන්නේ දෙවුම් බෝතලය කියලා. දෙවුම් බෝතල. දැන් අවශ්‍ය උපකරණ ගොඩක් තියෙනවා. පරිමාමිතික ප්ලාස්කුව, තෙදඬු තුලාව හෝ රසායනික තුලාව, ඊළඟ ඔරලෝසු තැටියක්, ඊළඟ පුනීලයක්, දෙවුම් බෝතලයක්. හරි. ද්‍රාවණයක සංයුතිය ඉතා නිවැරදිව තිබිය යුතු අවස්ථාවක් සඳහන් කරා. ද්‍රාවණයක සංයුතිය ඉතා නිවැරදිව තියෙන ඕන අවස්ථාවක්. ඔය අපි සේලයින් වගේ ද්‍රාවණ පිළියෙල කරනකොට සංයුතිය නිවැරදිව තියෙන්න ඕන. සේලයින් ද්‍රාවණ පිළියෙල කිරීමේදී ඊළඟට රසායනික පරීක්ෂණවලදී රසායන විද්‍යාවේ පරීක්ෂණවලදී ද්‍රාවණ පිළියෙල කරනකොට සංයුතිය හරියට තියෙනවා. සාන්ද්‍රණය කොච්චරක්ද කියන එක පැහැදිලිව තියෙන්න ඕන. ඊළඟ රෝමිලක්කම් 4 ඝන ඩෙසිමීටරයට මවුල එකක සාන්ද්‍රණයෙන් යුත් සෝඩියම් කාබනේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 250 පිළියෙල කර ගැනීමට අවශ්‍ය සෝඩියම් කාබනේට් වල ස්කන්ධ. ඔයගලන්ට මතක ඇති මේ සාන්ද්‍රණයේ ඇසුරින් සංයුතිය ප්‍රකාශ කරනකොට ඔයගොල්ලෝ සම්බන්ධතාවයක් ඉගෙන ගත්තා. ද්‍රාවණයේ සාන්ද්‍රණය C නම් C සමාන වෙනවා ඒ ද්‍රාවණය තුල අඩංගු මවුල සංඛ්‍යාව බෙදීම ද්‍රාවණ පරිමාණ. සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම
තියෙනවා සාන්ද්‍රණය. කොච්චරක්ද? 1 ඝන ඩෙසිමීටරයට මවුල. මවුල ගාන දීලා තියෙනවා ද නේ. ඉස්සෙල්ලා අපි මේකේ මවුල ගාන හොයා ගන්න ඕනේ. n බෙදීම v 250යි. ඒක අපි ඝන ඩෙසිමීටර කළොත්. ඝන සෙන්ටිමීටර 250 ඝන ඩෙසිමීටර කළොත් 0.2 අපිට මේකෙන් ලැබෙනවා n කීයද කියලා. n සමානයි 0.25 මවුල. එතකොට මේ ද්‍රාවණය තුල මවුල 0.25 අඩංගු වෙන්න ඕන. එතකොට මෙච්චර මවුල ප්‍රමාණයක් අඩංගු කරන්න අපි කොච්චර ස්කන්ධයක් ගන්න ඕනේද කියන එකයි අහන්නේ. මේ ද්‍රාවණ හදනකොට මුලින්ම වැදගත් වෙන්නේ නිවැරදි ස්කන්ධය. නිවැරදිව ස්කන්ධය කිරා ගන්න එක. එතකොට එහෙමනම් මෙච්චර මවුල ප්‍රමාණයක කොච්චර ස්කන්ධයක් තියෙනවද කියන එක අපි හොයමු. ඔයගොල්ලෝ ඒකටත් සම්බන්ධතාවයක් ඉගෙන ගන්න. මවුල සංඛ්‍යාව n n සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. හරි. එතකොට මවුල සංඛ්‍යාව දැන් කීයක් තියෙනවද? 0.25. එතකොට අපි හොයන්න ඕනේ අදාළ ස්කන්ධය. දැන් අපි n කියන්නේ මෞලික ස්කන්ධ. එතකොට සෝඩියම් කාබනේට් වල මෞලික ස්කන්ධය හොයන්න ඕනේ. Na2CO3. එතකොට ඒ සඳහා තමයි මේ දීලා තියෙන්නේ සෝඩියම් 23යි කාබන් 12යි ඔක්සිජන් 16යි. එතකොට 23 වැඩි කිරීම 2. මොකද මේ සංයෝගය තුල සෝඩියම් පරමාණු දෙකක් තියෙනවා. එකතු කිරීම කාබන් 12යි එකතු කිරීම ඔක්සිජන් 16 වැඩි කිරීම 3. එතන මෙතන 46යි එකතු කිරීම 12යි 48යි. 48යි 12යි 60යි ඔක්කොම 106ක්. එතන මෞලික ස්කන්ධය 106යි. එහෙමනම් ස්කන්ධය සිම්පල් n සමානයි මේ දෙක ගුණ කරා 25 6 150. 15ක් 15 5 එකක් ඉතිරි. 25 25 එකයි 26යි. දශම ස්ථාන දෙකක් තිබ්බා. එතකොට ස්කන්ධය එනවා 26.5 ග්‍රෑම්. ඔන්න සෝඩියම් කාබනේට් ලබාගත යුතු ස්කන්ධය. මෙන්න මේක තමයි අපි ලබා ගන්න ඕන ස්කන්ධය. ඒතර අපි මේ හදන ද්‍රාවණේ සාන්ද්‍රණය දන්න. ඒ හදන ද්‍රාවණේ පරිමාව දන්න. ඒ නිසා මවුල ගන්න හොයාගන්න. එතකොට මෙච්චර මවුල ප්‍රමාණයක් ගන්න කොච්චර ස්කන්ධයක් ඕනේද කියන එක තමයි මේ බැරි. ඒතර අපි මෙතෙන්දි දන්නේ නැත්තේ n. ඒතර අපිට කැපිටල් m හොයාගන්න පුළුවන්. කැපිටල් m කියන්නේ මෞලික ස්කන්ධ. මේකේ සූත්‍ර ස්කන්ධය හෙව්වාම මෞලික ස්කන්ධය එනවා 106. 106 දැම්මහම මේ විදිහට ස්කන්ධය ඊළඟට තියෙන්නේ අපිට පරිමාණික ද්‍රාවණ සම්බන්ධම ගණනය කිරීමක්. දීලා තියෙන්නේ ග්ලූකෝස් C6H2SO6 ග්‍රෑම් 45. ග්ලූකෝස් වල ග්‍රෑම් 45 ඝන සෙන්ටිමීටර 250ක පරිමාණික ප්ලාස්කුවකට දමා ද්‍රාවණීය ඝන සෙන්ටිමීටර 250ට ආසුත ජලය එකතු කරන ලදී. උගන් මතක ඇති ප්‍රාමාණික ද්‍රාවණ හදනකොට අපි අදාළ ස්කන්ධයේ ප්ලාස්කුවට දැම්මට පස්සේ ආසුත ජලය ටිකක් දාලා ඒ සංයෝගය හොඳට දිය කරගන්න. ඒ සංයෝගය අපි ගත්ත ස්කන්ධය හොඳට දිය කරගන්න. ඊට පස්සේ ඒ පරිමාණික ප්ලාස්කුවේ තියෙන සලකුණ දිග කරක් තියෙනවනේ. ඒ කරේ තියෙන සලකුණ. ඒ සලකුණත් එක්ක අපි ආසුත ජලය එකතු කරන්න ඕන. හොඳයි දැන් අහන්නේ ද්‍රාවණ සාන්ද්‍රණය. ඒතර සාන්ද්‍රණය හොයන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ මොනවද? මවුල ගණනයි පරිමාණ. ඒතර මවුල ගණන දීලා තියෙනවද? නැහැ. ග්ලූකෝස් වල ස්කන්ධය දීලා තියෙනවා.
එහෙනම් ස්කන්ධයේ මවුල ගාන හොයාගන්න බැරිද? ස්කන්ධයේ මවුල ගාන හොයාගන්න පුළුවන්. එහෙනම් මෙතනදී අපිට මවුල ගාන මේ සමීකරණයට දාලා ගන්න පුළුවන්. හරි. ඒතර ග්ලූකෝස්ගේ මේ සංයෝගය C6H12O6 කාබන් වල 12යි එවැනි පරමාණු 6යි. හයිඩ්‍රජන් වල 1යි එවැනි පරමාණු 12යි. එකතු කිරීම ඔක්සිජන් වල 6යි එවැනි පරමාණු ඔක්සිජන් වල 16යි එවැනි පරමාණු 6යි. හරි. ඒක ඔක්කොම මේ එකතු කරාම බලන්නකෝ 72යි 12යි 96යි. එකතු කරාම එනවා ඔක්කොම 180. ඒ කියන්නේ सापेक्ष अणुक स्कंदे ग्लूकोज 180යි. ඒ කියන්නේ මෞලික ස්කන්ධය. එතකොට ස්කන්ධය දීලා තියෙනවා 45ක් ග්ලූකෝස් වල ගත්තා කියලා. එහෙනම් මෞල ගාන හොයන්න පුළුවන් නේ. 1යි 4යි. එතකොට මෞල ගණන එනවා 0.25. එහෙනම් සාන්ද්‍රණය හොයන්න පුළුවන් මෞල ගාන දන්නවා පරිමාව දීලා තියෙනවා. එතකොට එහෙමනම් ඔගොල්ලෝ හොයාගත්ත මෞල ගාන 0.25 මෝල්. බෙදීම V කියන්නේ පරිමාව ඝන සෙන්ටිමීටර 250ක් තමයි අරන් තියෙන්නේ. එහෙනම් ඝන සෙන්ටිමීටර 250යි කියන්නේ ඝන ඩෙසිමීටර වලින් නම්. මොකද පුතේ අපි මේ සාන්ද්‍රණය ප්‍රකාශ කරන ප්‍රායෝගික ඒකකය තමයි ඝන ඩෙසිමීටරයට මවුල්. එහෙනම් ඔයගොල්ලෝ පරිමාව ඝන ඩෙසිමීටර වලට හරව ගන්න. ඝන සෙන්ටිමීටර වලින් දුන්නොත් ඝන ඩෙසිමීටර වලට හරවන්නේ 1000න් බෙදලා. එතකොට 250යි නම් 1000න් බෙදුවාම 0.25 ඝන ඩෙසිමීටර. එතකොට සාන්ද්‍රණය එනවා C සාන්ද්‍රණය එනවා මේකෙන් බෙදුවාම කීයද? 1යි ඝන ඩෙසිමීටරයට මවුල්. 1යි ඝන ඩෙසිමීටරයට මවුල්. ඔන්න සාන්ද්‍රණය හේතු. හරි. අපි 6 වෙනි ප්‍රශ්නයත් කතා කරලා ඉවරයි. එහෙනම් අපි 7ට යමු. තම නියසියන් බොහෝ කාලයක් තිස්සේ උණුසුම් ජලය බහා තැබීමට භාවිත කළ තර්මෝස් ප්ලාස්කුවේ පුරවන තද උණුසුම් ජලය ටික දිනක සිට ඉතා ඉක්මනින් නිවෙන බව සිසුවෙකුට නිරීක්ෂණය වේ. එතකොට යමක් නිවෙන්න නම් ඒ උණුසුම් ද්‍රව්‍යයෙන් තාපය එළියට ගලාගෙන යන්න ඕන. එහෙමනේ නිවෙන්නේ නේද? එනම් ජල සාම්පලයක උණුසුම වැඩි කිරීමට කුමක් කළ යුතුද? ජල සාම්පලයක උණුසුම වැඩි කිරීමට කුමක් කළ යුතුද? ඒකට තාපය ලබා දෙන්නේ. තාපය ලබා දුන්නාම තමයි ද්‍රව්‍යයක උණුසුම වැඩි වෙන්නේ. තාපය ඉවත් වුණාම ද්‍රව්‍ය සිසිල් වෙනවා. උණුසුම අඩු වෙනවට මොකද්ද කියන්නේ? සිසිල් වෙනවා. ඒතර තාපය ලබා දීමයි කළ යුතු වෙන්නේ. ඊළඟට අහන මේ පොඩි පන්තියකින් අහන ප්‍රශ්න අහලා තියෙනවා. මේව දන්නවා. යම් ද්‍රව්‍යයක උණුසුම හෝ සිසිල ඇතිවීමට බලපාන ශක්ති ප්‍රභේදය තමයි තාපය කියලා කියන්නේ. තාපය උරාගත්තොත් උණුසුම් වෙනවා. තාපය පිට වුණොත් සිසිල් වෙනවා. ඒතර අපි දෙවෙනි කොටස අහන උෂ්ණත්වය මන්ද සම්මත ඒකක. කෙල්වින් තමයි SI ඒකකය උෂ්ණත්වය මන්. ඊළඟට රෝම ඉලක්කම් 3 නටන ජලයේ උණුසුම එම ඒකකයෙන් කොපමණද? නටන ජලයේ උෂ්ණත්වය කොච්චරක් වෙනවද? කෙල්වින් වල. එම ඒකකයෙන් යහන් දැන් ඔයගොල්ලෝ දන්නේ මොන ඒකකවල? සෙල්සියස් සංචක වලින් ඔයගොල්ලෝ දන්නවා ජලයේ නටන උෂ්ණත්වය. සෙල්සියස් සංචක CI. ජලයේ නටන උෂ්ණත්වය. කෙල්වින් වලට හරවන්න මොකද කරන්නේ? सेल्सियस उष्णत्वයට අපි එකතු කරන්න ඕනේ 273. එතකොට 100 එකතු කිරීම 273.
එතකොට ජලයේ නැටෙන උෂ්ණත්වය කෙල්වින් වලින් නම් 373ක් වේ. 373යි කෙල්වින්. කෙල්වින් වලට අංශක දාන්නේ නැහැ. කැපිටල් K අකුර විතරයි. හරි. දැන් අපි රෝම ඉලක්කම් 4ට යමු. පිරිසිදු ජලය කිලෝග්‍රෑම් 3ක උණුසුම සෙල්සියස් සංචක 5කින් ඉහළ නංවා ගැනීමට කොපමණ තාප ප්‍රමාණයක් සැපයිය යුතුද කියලා. ඔයගලන් මේ යම්කිසි ද්‍රව්‍යයක් උරාගත් තාප ප්‍රමාණය හෝ යම්කිසි ද්‍රව්‍යයක් පිට කළ තාප ප්‍රමාණය හොයන්න සමීකරණයක් ඉගෙන ගන්න. ඒ තමයි මොකක්ද? Q සමානයි mc θ. Q සමානයි mc θ. දැන් මේ සමීකරණයට දාන්න. පිරිසිදු ජලය කිලෝග්‍රෑම් 3යි kg. C කියන්නේ ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව. එතන මේ ජලයනේ. එහෙනම් 4200යි. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. වැඩි කිරීම තීට කියන්නේ උෂ්ණත්ව වෙනස. 5කින් ඉහළ යවනවා නම් උෂ්ණත්ව වෙනස 5. දැන් තියෙන්නේ වැඩි කළා දාන්න. ඊට 5 වරක් 3 15යි. 5 වරක් බිඳුවයි 30. 5 වරක් 2 30න් බිඳුව දැන් 3ක් 15 වරක් 4 60යි 3යි 63. ජූල් 63000ක්. Q කියන්නේ උරාගත් තාප ප්‍රමාණය. නැත්නම් සැපයිය යුතු තාප ප්‍රමාණය තමයි Q. තාපයේ වලින් SI එකකයේ ජූල් 63000. හරි. ප්ලාස්ටික් තුළ උණුසුම අඩු වීමට ඉක්මනින් අඩු වීමට බලපෑ හේතුව. බලපෑ හේතු දෙකක් අහන්න. එක්කෝ ඒ මූඩ් කියන්නේ අපි දැන් මේකේ දැන් තාපය හානි වෙන ක්‍රම ඉස්සෙල්ලා බලමු. යම් ද්‍රව්‍යයකින් තාපය හානි වෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා. එකක් තමයි සන්නයනය. අනෙක් එක සංවහනය. ඊළඟ එක විකිරණය. ඒතර මේ ක්‍රම තුනෙන්ම තාපය හානි වීම උණුසුම් බෝතලයක වළක්වලයි තියෙන්නේ. මම ඔයගලන්ට පෙන්නුවා උණු වතුර බෝතලයක් ගෙනල්ලා ඒක අර ඇතුලේ තියෙන බෝතලෙන් ගලවලා පෙන්නුවා. ඒකේ රිදී පාට ආලේපයක් තියෙනවා. එතකොට ඒ රිදී පාට නැත්තම් දිලිසෙන පෘෂ්ඨයක් ඇති කරලා තියෙන්නේ ඇයි? දිලිසෙන උපදෙමු පෘෂ්ඨ වලින් විකිරණය අඩුවෙන් සිදුවේ. මේ තාපය හානි වෙන එක ක්‍රමයක් විකිරණය. ඒතර විකිරණයෙන් සිදුවන තාප හානිය අවම කරගෙන තියෙනවා උණුසුම් බෝතලේ පෘෂ්ඨය දිලිසෙන උපවත් පෘෂ්ඨයක් කර. ඒක සීරුනොත් උණුසුම් බෝතලේ ආලේප කරලා තියෙන ද්‍රව්‍ය සීරුනොතින් උණුසුම් බෝතලේ විකිරණයෙන් තාප හානි වෙන්න පුළුවන්. ඊළඟට අර සංවහනයෙන් සිදුවන හානිය වළක්වන්න තමයි අර උඩ මූඩියක් තියෙන්නේ. ඒ මූඩියේ මොකක් හරි සිදුරක් වගේ තිබුණොත් හරි තාපේ පිට වෙනත් හරියට සීල් උනේ නැත්තම් ඒ තාපය පිට වෙලා නිවෙන්න පුළුවන්. අනෙක් එක තමයි මේ උණුසුම් බෝතලේ ද්විත්ව විත්ති තියෙන. ඒ අතර තියෙනවා හිස් අවකාශයක් රික්තයක් තියෙන. උණුසුම් බෝතලේ විත්ති දෙකක් තියෙනවා. ඇතුළත විත්තියයි පිටත විත්තියයි. ඒතකොට මේ දෙක අතර හිස් අවකාශයක් තියෙන්නේ. රික්තයක් තිබුණාම සන්නයනයෙන් තාපය ගමන් කරන්නේ නැහැ. ඒතකොට ඒකට වාතය හරිය ඇතුළු වුණොත් සන්නයනයෙන් තාපය ගමන් කරන්න කැමති හේතු දෙකක් ලියන්න. ජලය නටවා ගනු ලැබුවේ ගිල්ලුම් තාපකයකින් නම් එහිදී සිදුවන ශක්ති පරිණාමය. එතකොට මේ ගිල්ලුම් තාපකයකින් අපි ජලය රත් කරනකොට විදුලි ශක්තිය තාප ශක්තියට හැරෙනවා. විද්‍යුත් ශක්තිය ඊතලයක් දාලා තාප ශක්තිය කියලා ලියනවා. රොමිලක්කම් 7 ගිල්ලුම් තාපක වලට සවිකිරීමට වඩා සුදුසු වන්නේ දෙකූරු පේනුවක් නොව තුන්කූරු පේනුව. ඒකට හේතුව තමයි දැන් සමහර වෙලාවට අපි හීටර් එකක් ගිල්ලුම් තාපකයක් කියන්නේ මොකක්ද? හීටරයක්.
ඒතර හීටර් එකක අපි වතුර රත් කරනකොට මේ සමහර වෙලාවට ලෝහ භාජන ගන්නවා. ඒතර ලෝහ භාජනයක් ගත්තොත් බැරි වීමකින් හරි විදුලිය කාන්දු වීමක් වුණොත් අපිට විදුලි සැරවැදීමක් වෙන්න පුළුවන්. ඒතර විදුලි කාන්දු වීමක් වුණොත් මේ විදුලිය භූගත කරන්න තමයි තුන් කූරු පේනු භාවිත කරලා තියෙන්නේ. හරි. ඒතර ගිලුම් තාපකයක් භාවිතයේදී දැන් ලෝහ භාජන භාවිත කරන විට විදුලි කාන්දුවක් සිදු වූ විට ඒ විදුලිය භූගත කිරීමට තුන් කූරු පේනු භාවිත කරලා තිබෙනවා. දැන් කූරු දෙකයි නම් රැහැන් දෙකයි. සජීව රැහැනයි උදාසීන රැහැනයි. කූරු තුනක් තියෙනවා නම් ඊට අමතරව භූගත රැහැනකුත් තියෙනවා. ඒ භූගත රැහැනෙන් කරන්නේ මේ කාන්දු වන විදුලිය බිම් ගන්නවා. නැත්නම් පොළවට යවනවා. එතනින් හානි උපකරණයට පුද්ගලයට වෙන හානි වලක්. B. සමුද්‍ර ගවේෂණවල යෙදෙන නැව් හර්ට්ස් 40000ක සංඛ්‍යාතයෙන් යුත් ධ්වනි තරංග නිකුත් කරා. ඒතර ධ්වනි තරංග අයත් වෙන්නේ යාන්ත්‍රික තරංගවල. යාන්ත්‍රික තරංග. ඒතර මුහුදු ජලයේ ධ්වනි ප්‍රවේගය තත්පරයට මීටර 1500යි සලකා ගවේෂණය සඳහා යොදාගත් තරංගයේ තරංග ආයාම. මුළු තරංග ආයාමය V නම් V සඳහා ප්‍රකාශනය ඉගෙනගෙන නැහැ. V සඳහා ප්‍රකාශනය. V සමානයි F ලැම්ඩා. V කියන්නේ තරංගයේ ප්‍රවේගය, F කියන්නේ තරංගයේ සංඛ්‍යාතය, ලැම්ඩා කියන්නේ තරංගයේ තරංග ආයාමය. එතකොට ප්‍රවේගය දීලා තියෙනවා 1500යි. ms වින 1. F කියන්නේ සංඛ්‍යාතය. ඒක දීලා තියෙනවා 40000යි හර්ට්ස්. වැඩි කිරීම ලැම්ඩා තමයි හොයන්න තියෙන්නේ. ලැම්ඩා කියන්නේ තරංග ආයාම. ඒතර ලැම්ඩා සමානයි 1500 වෙනීම 40000 බිංදු දෙකකට බිංදු දෙකක් කපන්න. ආයි පහෙන් කපන්න පුළුවන්. 5 වරක් 3. 5 වරක් 8යි. ඒක උත්තරේ එනවා ලැම්ඩා සමානයි 3 බෙදීම 8යි. ලැම්ඩා කියන්නේ තරංග ආයාම. ඒකට ඒක දිග. තරංග ආයාමය අපි මීටර වලින් දාන. තරංග ආයාමය ලැම්ඩා සමානයි 3 බෙදීම 8යි මීටර. හරි. ඊළඟ මෙම තරංගය මුහුදු පතුලේදී පතුලේ වැදී ආපසු පැමිණීමට තත්පර 16ක් ගත වූයේ නම් එම ස්ථානයේ මුහුදේ ගැඹුර සොයන්න. ඔයගොල්ලන් දන්නවා මේ ජලයේදී ධ්වනි ප්‍රවේගය 1500යි කියලා කියන්නේ තත්පරයකට ධ්වනිය මීටර 1500ක් දුර යනවා. එමෙන්න තත්පර 16කදී කොච්චර දුරක් ගියාද කියලා හොයන්න. එතකොට අපි ඉස්සෙල්ලාම ධ්වනි තරංගයේ ගමන් කළ දුර හොයමු. ඉස්සෙල්ලාම ලියන්න ඕනේ ධ්වනිය තත්පර S ලකුණ තත්පරයකදී ගමන් කළ දුර. මීටර 1500යි. තත්පරයකදී ගමන් කළ දුර මීටර 1500යි. ඒතකොට තත්පර 16කදී ගමන් කළ දුර ඔයගලන්ට හොයන්න පුළුවන්. එතකොට මොකද කරන්න ඕනේ? 1500 වැඩි කරන්න ඕනේ 16. බිංදුවයි පාරසරක් 90යි 9ක් පාරසරක් 15යි 9යි 24යි. එතකොට එනවා මීටර 24000. ඉතින් මේ තත්පර 16 තුලදී මේ තරංගය පතුලේ වැදිලා ආපහු උතා. එහෙනම්
මුහුදේ ගැඹුර වගේ දෙගුණයක් දුර ගිහින් තියෙනවා. වැදිලා ආපහු එන්නේ ඒ දුරමනේ නේද? එතකොට එහෙමනම් මුහුදේ ගැඹුර හොයන්න ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ මේ අගය දෙකෙන් බෙදන්න. මොකද මේ තත්පර 16 ගත වෙලා තියෙන්නේ මේ තරංගයේ පතුලේ වැදිලා ආපහුත්. එහෙනම් 16කදී ගමන් කළ දුර කියන්නේ මුහුදේ ගැඹුර වගේ දෙගුණයක්. එහෙමනම් මේ දුර දෙකෙන් බෙදුවාම තමයි ගැඹුර එන්නේ. 24000 මීටර බෙදීම 2. එතකොට එනවා 12000 මීටර. ඔන්න මුහුදේ ගැඹුර හෙලනවා. හරි. ඔයාලා හදන්න ඇති කියලා හිතනවා මම මේ ගන්න. හරි. කොහොම ලියාගන්නේ නැහැ මම හදනකොට. පන්තියේදී නම් මම දකින්නවනේ ඔයගොල්ලෝ කොච්චර ප්‍රමාණයකට වැඩ කරනවද නැද්ද කියන එක. ඉතින් මේ ඔන්ලයින් ක්‍රමේදී මට ඔයගොල්ලෝ නොපෙනෙන නිසා ඉතින් මට ඒක දැනගන්න අමාරුයි. නමුත් මම හිතනවා ඔයගොල්ලෝ අවංකව පේපර් එකට උත්තර ලියලා අඩුපාඩු හදාගන්න ඇති. මොකද ඔයගොල්ලෝ ලිව්වොත් විතරයි ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර වලට ලියලා හුරුව ලැබෙන්නේ. ඒ හුරුව නැත්තම් ඔයගොල්ලන්ගේ O level පේපර් එකක් ඔයගොල්ලන්ට නුහුරු වෙනවා. හරි. ඒක නිසා පේපර්ස් ලියලා තනියම ලියලා ඒ පුහුණුව ගන්න ඕන. ඉතින් මෙහෙම හරි ඔයගොල්ලන්ට ඒ පුහුණුව ගන්න තමයි මම මේ පේපර් එකක් එවන්නේ. කරුණා කරලා පේපර් එක කරලා තමයි අඩුපාඩු හදාගන්න ඕන. උපරිමෝ පේපර් එක කරන්න මම කියන්නේ දන්නේ නැති ඒවා තිබ්බට කමක් නැහැ. නමුත් Tamanට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය පේපර් එකේ කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම කරන්නේ නැතුව මම කියනකොට උත්තර ලියා ගන්න එපා. හරි. 8 වෙනි නෑ. තව ප්‍රශ්නයක් තියෙනවා රෝම ඉලක්කම් 4. ඉහත ප්‍රයෝජනය හැර ඒ කියන්නේ මුහුදේ ගැඹුර සෙවීම මෙම තරංග වර්ගයෙන් මිනිසා ලබා ගන්නා ප්‍රයෝජන දෙකක් ලියා. ඒතර මත්ස්‍ය රැහෙන් ඉන්න තැන් හොයා ගන්න පුළුවන්. ඊළඟට දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් බලා ගන්න ස්කෑන් වගේ දේවල් වලදී යොදා ගන්න පුළුවන්. ඊළඟට ඔය මුහුදුබත්තු නැව් වල සුම්බුම් වගේ ඒවා සොයා ගන්න පුළුවන්. හරි. දැන් 20න් කීයද කියලා ඒ ප්‍රශ්නෙට දාගන්නකො. 8 වෙනි ප්‍රශ්නය අපි බලමු. පහත රූප සටහනේ දැක්වෙන්නේ ද්විබීජපත්‍රී ශාකයකි. එතන මෙන්න මේ වගේ රූප සටහනක් මේ 6 පන්තියේ පේපර් එකක් මීට කලින් අහලා තිබුණා. මම දැක්ක ඔයගොල්ලන් මතක ඇති. කෙටි ප්‍රශ්න පත්‍රයකත් මේ වගේ රූප සටහනක් දුන්නා. ඉතින් අපිට කියනවා ඒ ශාකයේ ඒ කොටසේ පිහිටන විභාජක පටකයක් නම් කරන්න. ඒතර ඔයගොල්ලෝ දන්නවා ශාකයේ අග්‍රස්තයේ තියෙන විභාජකය තමයි අග්‍රස්ත විභාජකය. අග්‍රස්ත විභාජකය. B කොටසෙන් අහනවා එම පටකයේ ක්‍රියාකාරීත්වය නිසා ශාකයට ලැබෙන ප්‍රයෝජනයක් සඳහන් කරන්න. ඒතර ශාකය උස යාම තමයි ඒ පටකයෙන් ලැබෙන ප්‍රයෝජන. ශාකයේ උස යාම. විභාජක පටක නිසා සෑදෙන ස්ථීර පටකයක් නම් කරා. ස්ථීර පටකයක් වර්ග ඔයගොල්ලෝ කීපයක් ඉගෙන ගන්න. මුදුස්තර, ස්ථූල කෝණාස්තර, දුඩස්තර. කැමැති පටකයක නමක් ලියන්න. ශාකයක් නිරීක්ෂණය කළ විට පහත ලක්ෂණ දක්නට ලැබේ. ලපටි පත්‍ර කොළ පැහැයක් ගන්න. ලපටි පත්‍ර කොළ පැහැයක් ගන්න. පරිණත පත්‍ර කහ පැහැයක් ගැනීම. ඊළඟ සමහර පත්‍ර අග්‍රස්තය මිය යාම. ඒතර ලපටි පත්‍ර කොළ පැහැයක් ගන්න හේතු වෙන්නේ මොනවාද? යකඩ හේතු වෙනවා. ඊළඟ පරිණත පත්‍ර කහ පැහැයක් පොටෑසියම් වගේ ඒවා හේතු වෙනවා. සමහර පත්‍ර අග්‍රස්ත මිය යාම කැල්සියම්. පත්‍ර අග්‍රස්තයේ මිය යාමට කැල්සියම්. මේ රෝග ලක්ෂණ වලට හේතු වන මූලද්‍රව්‍ය නම් කරන්න කියලා කියනවා. පත්‍රවල කහපැය අඩු කිරීමට පසට යෙදිය හැකි රසායනික පොහොර වර්ගයක්. ඒතර පොටෑසියම් අඩංගු පොහොර වර්ග ගන්න පුළුවන්. ඒතර කහපැය අඩු කරන නයිට්‍රජන් අඩංගු පොහොර වර්ග ගන්න පුළුවන්.
රසායනික පොහොර වර්ගයක් අනියෝරියා කියලා ලිව්වත් ඇති ඉතින්. B එක් ජීවි පරම්පරාවකින් නව ජීවි පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනයයි. මානව ප්‍රජනන ක්‍රියාවලියට දායක වන පුරුෂ සහ ස්ත්‍රී ජන්මාණු පිළිවෙලින් නම් කරා. පුරුෂ ජන්මාණු ශුක්‍රාණු, ස්ත්‍රී ජන්මාණු ඩිම්බ. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් නිසා විකෘති නිසා විවිධ ප්‍රවේණික ආබාධ ඇති වේ. ලිංග ප්‍රතිබද්ධ ජානයන් හඳුන්වනවා. දැන් පුතේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා දැන් මිනිසාට තියෙනවා වර්ණ දේහ යුගල් 23ක්. මේ 23න් යුගල් 22ක්ම අපේ දේහ ලක්ෂණ තමයි පාලනය කරන්නේ. ඒ කියන්නේ මේ යුගල් 22ක් මතම තියෙන ජාන වලින් තමයි දේහ ලක්ෂණ පාලනය කරන්නේ. 23 වෙනි වර්ණ දේහ යුගලය අපි හඳුන්වනවා ලිංග වර්ණ දේහ කියලා. එතකොට ඒ වර්ණ දේහ මත තියෙන ජාන තමයි දායක වෙන්නේ අපේ ලිංග නිර්ණය සඳහා. ලිංග නිර්ණය සඳහා දායක වන වර්ණ දේහ යුගලට අපි කියනවා ලිංග වර්ණ දේහ කියලා. අන්නේ මත ප්‍රතිබද්ධ වී තියෙන ජාන වලට කියනවා ලිංග ප්‍රතිබද්ධ ජාන කියලා. ලිංග වර්ණ දේහ මත ප්‍රතිබද්ධ වී ඇති ජාන ලිංග ප්‍රතිබද්ධ ජාන කියලා හඳුන්වනවා. එතකොට මේ ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන තමයි අපට රෝග තත්ත්ව ඇති කරන්නේ. එවැනි ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන හේතුවෙන් ඇතිවන රෝග තත්ත්ව දෙකක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මොනවද? හිමොෆීලියාව, රතු කොළ වර්ණාන්ධතාව. උඩේ එකයිනේ අහන්නේ. එක්ක හිමොෆීලියාව නැත්නම් රතු කොළ වර්ණාන්ධතාව. ඊළඟ C කොටස විදුලි ස්ත්‍රික්කයක 230යි වෝල්ට් 1500යි වොට් ලෙස සටහන්ව ඇත. මෙහි අදහස කුමක්ද? එතකොට මේ උපකරණයට 230යි වෝල්ට් විභවයකින් යුත් විදුලියක් අවශ්‍යයි. ඒ වගේම ඒ උපකරණයෙන් ලබා දෙන ජවය නැත්නම් ක්ෂමතාවය වොට් 1500යි කියන එක. මේ උපකරණයට ලබා දෙන විදුලියේ විභවය විභවාන්තරය 230යි වෝල්ට් වෙන්න ඕනේ. ඒ වගේම 1500ක ක්ෂමතාවයකින් යුක්තයි කියන එක. ඒතර විදුලි ස්ත්‍රික්කයේ 230යි ගෘහ විද්‍යුත් පරිපථයකට සම්බන්ධ කළාම ඒ තුලින් ගලන ධාරාව අහන්න. ඒතර ඔයගොල්ලන් මතක ඇති ඔයගොල්ලෝ සම්බන්ධතාවයක් ඉගෙන ගත්තා P සමානයි VI කියලා. P කියන්නේ ක්ෂමතාවය. V කියන්නේ විභවාන්තරය, I කියන්නේ ධාරා. ක්ෂමතාවය 1500යි. V 230යි. වැඩි කිරීම I නේ අහන්නේ. එතකොට I සමානයි 1500 බෙදීම 230. මේක සුළු කරලා තියන්න. 150 බෙදීම 23. ඇම්පියර්. සුළු වෙන්නේ නැහැ නේ. ඇම්පියර්. රෝමිලක්කම් 3 මේ හැදුවේ රෝමිලක්කම් 2. මේ රෝමිලක්කම් 2. 3 විදුලි ස්ත්‍රික්කය දිනකට පැය භාගයක් ක්‍රියා කරන නම් ලදනම් දින 30කදී වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කියන්නේ E හොයන්න ඔයගොල්ලෝ ඉගෙන ගත්තා E සමානයි PT කියලා සම්බන්ධතාව. PT P කියන්නේ ක්ෂමතාවය 1500යි. ඒතර මේක වැඩි කරන්න ඕනේ T වල. T කියන්නේ කාලය. ඒතර කාලය අපි තත්පර වලින් දානවා. ඒතර දීලා තියෙනවා දිනකට පැය භාගයක්. පැය භාගයක් කියන්නේ මිනිත්තු 30ක්. ඒතකොට මිනිත්තු 30 තත්පර කරන්න මොකද කරන්නේ? තත්පර කරන්න මොකද කරන්නේ? 60න් වැඩි කරනවා. එතකොට මිනිත්තු 30යි මේ තත්පර කරනවා. එතකොට මේ වගේ දිනකට මෙච්චර කාලයක්. එතකොට දින 30ක්. මේ තමයි විද්‍යුත් ශක්ති ප්‍රමාණය. එතකොට මේක ජූල් වලින් තමයි අපිට බලන්න 1 2 3 4 5 0.5
5ක් දාන්න. එතකොට අපි වැඩි කරලා ගමු. එතකොට මෙතන 3 වරක් 6 18යි. 18 ඒව 3 54යි. 54 වැඩි කරන්න ඕනේ 5යි. 15 සරක් 4 60යි. 6ක් 3 15 සරක් 5 75යි. 81යි. 110ක්. එතකොට ජූල් මෙච්චර ප්‍රමාණයක්. මෙච්චර ප්‍රමාණයක් තමයි විද්‍යුත් ශක්ති ප්‍රමාණය. විද්‍යුත් ශක්ති ප්‍රමාණය තමයි අපි හිතුවේ. ඊළඟ බලන්න රෝම ඉලක්කම් 4. තුනී ලෝහපටියක් එක් කෙලවරක් මේසේ කෙලවරට කලම්පක ක්ලෑම්ප් කරනවා කියත්තල පටියක් වගේ එකක්. එහි විවෘත කෙලවර කම්පණය කළ විට තත්පර 5කදී කම්පන 50ක් ඇති වුණා නම් සංඛ්‍යාතය හා. ඒතර සංඛ්‍යාතය කියලා අපි කියන්නේ මොකක්ද? තත්පරයකදී ඇතිවන කම්පන වාර ගණන. එහෙනම් තත්පර 5කදී කම්පන 50ක් නම් තත්පර 1කදී කම්පන කීයද? 10යි. කම්පන 10යි. ඒතර සංඛ්‍යාතය 10යි. සංඛ්‍යාතය 10යි හර්ට්ස්. සංඛ්‍යාතයේ මනින ඒකකය හර්ට්ස්. තත්පර 5කදී 50 නම් එක තත්පරයකදී 10යි. හර්ට්ස් 10යි. රෝම ඉලක්කම් 5 ඒක රේඛීයව එකම දිශාවට එකවර බල කීපයක්. ඒක රේඛීයව එකම දිශාවට එකවර බල කීපයක් ක්‍රියාත්මක වන ප්‍රායෝගික අවස්ථාවක් සඳහන් කරා. ඔව්. මොකක්ද අවස්ථාව? මාළු දැලක් අදින අවස්ථාවනේ. එකම දිශාවටනේ. ඒක රේඛීයවනේ. මාළු දැලක් අදින අවස්ථාවක් ගන්න පුළුවන්. ඊළඟ ඒකතල ආනත බල දෙකක් මත වස්තුවක් ක්‍රියාත්මක වෙමින් පවතින විට සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වන ආකාරය දල රූප සටහනකින් ඇඳ දක්වනවා. එතකොට ආනත බල දෙකක් संप्रयुक्त බලය මේ දිශාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකතල ආනත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා නම් මේ බල දෙක ආනතයි. මේ බල දෙක ආනතව තමයි ක්‍රියාත්මක. ඒ බල දෙකටම වෙනත් දිශාවක් ඔස්සේ තුන්වෙනි බලය සංප්‍රයුක්ත බලය. මේකෙන් තමයි සංප්‍රයුක්ත බලය වෙන්නේ. දල රූප සටහනක පෙන්නන. මේ බල දෙක සටහන් කරන මේ වගේ තරදා ඊළඟ 9 වෙනි ප්‍රශ්නයත් අපි බලමු. ඔයගොල්ලෝ ප්‍රශ්න 4ටම උත්තර ලියලා තමයි මේ බලා ගන්න ඕනේ. ඒකට දීලා තියෙනවා මෙතන ස්කන්ධ ක්‍රමාංකයයි නියුට්‍රෝන ගණනයි නියමිත සංකේත නෙමෙයි. ඉහත වගුවේ 1:2 අනුපාතයෙන් සංයෝජනය වන මූලද්‍රව්‍ය යුගල අනුපිළිවෙලින් ලියන්න කියලා කියනවා. ඊළඟට 1:1 අනුපාතය. ඒකට 1:2 අනුපාතය කියන්නේ සංයුජතාවයේ 1 සහ 2 වෙන්නේ. එතන මොනවාද සංයුජතාවයේ 1 සහ 2 වෙන්නේ? ඒතර ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා. නියුට්‍රෝන ගණන දීලා තියෙනවා නම් ඔයගොල්ලන්ට මේකෙන් හොයාගන්න පුළුවන් යමක්. A B C D E වල යමක් හොයාගන්න පුළුවන්. බලන්න. එකතුව 17යි නම් නියුට්‍රෝන 9යි නම් ප්‍රෝටෝන කීයක් වෙනවද? ප්‍රෝටෝන 8ක් වෙනවා. ඒතර ප්‍රෝටෝන 8යි නම් ඉලෙක්ට්‍රෝන 8යිනේ. එහෙනම් 2යි 6යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යි.
ඊළඟට B වල බලන්න. B වල නියුට්‍රෝන 7යි නම් ස්කන්ධ ක්‍රමාංකය 13 නිසා 13න් 7ක් ගියාම 6යි. එතන 6 2යි 4යි. ඊළඟ C 37න් 20ක් ගියාම 17යි. 17යි. එතකොට 17 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7යි. D වල 23න් 12ක් ගියාම 11යි. 2යි 8යි 1යි. ඊළඟ E වල 14න් 7ක් ගියාම 7යි 2යි 5යි. එතකොට බලන්න 1ට 2 අනුපාතයෙන් සංයෝජනය වෙන්න නම් සමිජතාවයේ 1 සහ 2 වෙන්නේ පැනේ. එතකොට සමිජතාවයේ 1 වෙනවා. සමිජතාවයේ 1 වෙනවා D වල. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනෙ පිට කරලා ස්ථායි වින්‍යාසයක. එතකොට පිට කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1 නිසා සමිජතාවය 1යි. ඒ වල ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන ස්ථායි වින්‍යාසය ගන්න. ඒක ලබාගත් ඉලෙක්ට්‍රෝන ගණන 2 නිසා සමිජතාවය 2යි. එවනම් මේ දෙක අතර 1ට 2 අනුපාතය තමයි A. එතකොට A හා D. කොමිලක්කම් එකට උත්තරේ A හා D. ඊටර 1ට 1 අනුපාතයෙන් සංයෝජනය වෙන්නේ සමිජතාවය සමාන වෙන්නේ. සමිජතා සමාන වෙන්නේ. ඊටර සමිජතා සමාන වෙන්නේ කොහොමද? මෙතන ඉලෙක්ට්‍රෝන එකක් ගන්න පිට කිරීමෙන් ස්ථායි වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන ස්ථායි වින්‍යාසය කරනවා. එහෙනම් පිට කළ ඉලෙක්ට්‍රෝන ගණන 1 නිසා සමිජතාවය 1යි D. ලබාගත් ඉලෙක්ට්‍රෝන ගණන 1 නිසා සමිජතාවය C වල 1 වෙනවා. එහෙනම් මේ දෙන්නගෙම සමිජතාවය 1යි නම් 1ට 1 අනුපාතයෙන් තමයි සංයෝජනය වෙන්නේ. එහෙනම් එතන උත්තරේ C හා D. ප්‍රොමිලක්කම් දෙකට C හා D. හැලජනයක් විය හැකියි. හැලජන අඩංගු කාණ්ඩය තමයි 7 වෙනි කාණ්ඩය. එතකොට 7 වෙනි කාණ්ඩය අපි අඳුරගන්නේ කොහොමද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. බලන්න මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7 තියෙන්නේ කොහේද? ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්නේ C වල. එහෙනම් C තමයි හැලජනය. C තමයි හැලජන. හැලජන කියන්නේ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හඳුන්වන තවත් නම. හැලජන කියන්නේ 7 වෙනි කාණ්ඩය. හරි. එමනම් ඊළඟට ප්‍රොමිලක්කම් 4 E නැමැති මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග සංයෝජනය වී වායුවක් සාදයි. එම වායුව සංකේතය මගින් දක්වනවා. E. E මොකක්ද? E කියන්නේ 2යි 5යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. පරමාණු ක්‍රමාංකය 7යි. පරමාණු ක්‍රමාංකය 7 වෙන්නේ නයිට්‍රජන්. එතකොට මේක හයිඩ්‍රජන් එක්ක එකතු වුණාම මොනවද හැදෙන්නේ? ඇමෝනියා. හයිඩ්‍රජන් නයිට්‍රජන් එකතු වෙලා හැදෙන්නේ ඇමෝනියා. එම වායුව සංකේතය මගින් දක්වන්න NH3 ඇමෝනියා වල සූත්‍රය. සංකේතයක් නෙමේ සංයෝගයක් හින්දා සූත්‍රය. E ආවර්තිතාවක් වේ කුමන මූලද්‍රව්‍යද කියලා අහන්න. එතකොට E මොකද්ද මූලද්‍රව්‍ය? නයිට්‍රජන්. පරමාණු ක්‍රමාංකය 7යි. 7 වෙන්නේ නයිට්‍රජන්. ඊළඟ C. ඔබ බිහි සඳහන් කළ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග සංයෝජනය වී සාධන සංයෝගයේ අඩංගු බන්ධන වර්ග. ඇමෝනියා වල තියෙන මොන බන්ධනද? සහසංයුජ බන්ධන. මේ සංයෝගයේ අඩංගු බන්ධන වර්ගය යහන්නේ සහසංයුජ බන්ධන. හරි. රෝමිලක්කම් 5 ඉහත වගුවේ දක්වා ඇති එක් මූලද්‍රව්‍යයක් හයිඩ්‍රජන් සමග සංයෝජනය වී අම්ලයක් සාදයි. එම අම්ලය සෑදීමට හැකියාව ඇති සංකේතය. වගුවේ නිල. මොකක්ද මේ අම්ලය හදන එක? ක්ලෝරින්නේ නේද? හයිඩ්‍රජන් එක්ක එකතු වෙලා අම්ලයක් හදනවා නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයනේ. එතන මූලද්‍රව්‍ය තමයි C. මූලද්‍රව්‍යයේ සංකේතය වගුවෙන් තෝරන්න. එතකොට C මිසක් ක්ලෝරින් කිව්වොත් ලකුණු නැහැ.
ඒ අණුව අම්ලය කුමක් විය හැකිද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මොකක්ද අම්ලය? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හරි. අපි 9B කොටසට යමු. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් ත්වරණයකට ලක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මේ ඒකාකාර ප්‍රවේගයකින් වස්තුවක් චලනය වෙනකොට ඒ වස්තුව මත අසන්තුලිත බලයක් යෙදුනොත් තමයි ත්වරණයක් ඇති වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගෙන් අහනවා මෙම වෙනස ඇති කිරීමට බලපෑ රාශිය. බලය මගින් තමයි ත්වරණයක් ඇති වෙන්නේ. එම රාශිය වස්තුවේ ත්වරණය හා වස්තුවේ ස්කන්ධය අතර සම්බන්ධතාවය සමීකරණයක් ඇසුරින් ඉදිරිපත් කරනවා. එතකොට ඕගොල්ලන්ගේ මේ අහන්නේ මොකක්ද? නිව්ටන්ගේ දෙවන නියමයට අදාළ සම්බන්ධතාව ස්කන්ධය සහ ත්වරණය ඇසුරින්. F සමානයි ma. ඒකයි සමීකරණය. ඊළඟට රෝමිලක්කම් 3 ලිස්සා යාම කරදරකාරී වන අවස්ථාවකට උදාහරණයක්. ලිස්සා යාම කරදරකාරී වෙනවා වාහනයක් පාරේ දාවනේ. ඉස්සලා ගියොත් වාහනේ පෙරලේ. ඒ වළක්වා ගන්නේ කෙසේද? වාහනේ රෝදවල කට්ටා කැපීමෙන්. කට්ටා යොදනකොට ඝර්ෂණය වැඩි වෙනවා. රෝමිලක්කම් 7 නිව්ටන් 5ක් බර ඇති වස්තුවකට කිලෝග්‍රෑම් kg ms ඍණ 5යි kg ms ඍණ 1 ගම්‍යතාවයක් පවත්වාගෙන ඇති ඊට ප්‍රතිවිරුද්ධ වේදුණු වෙනත් බලයක් හේතුවෙන් වස්තුවේ ප්‍රවේගය තත්පර 4කදී 4 දක්වා අඩුයි. එම වස්තුවේ ඇති වූ මන්දනය ගණනය කරන්න. එතකොට අපිට පුළුවන් මේ වස්තුවේ ප්‍රවේගය මුල් ප්‍රවේගය හොයාගන්න. කොහොමද මුල් ප්‍රවේගය හොයාගන්නේ? ඔයගොල්ලෝ දන්නවා ගම්‍යතාවය සමානයි. ගම්‍යතාව සමානයි mv. m කියන්නේ ස්කන්ධයනේ. එතකොට මේකේ දීලා තියෙනවා බර ඇති වස්තුවක් කියලා. නිව්ටන් වලින් දීලා තියෙනවා. එතකොට මේ පහ මොකද කරන්න ඕන? දැන් ඔයගලන්ට කිලෝග්‍රෑම් දුන්නාම නිව්ටන් කරන්න 10න් වැඩි කරනවනේ. එහෙනම් නිව්ටන් දීලා තිබුණොත් කිලෝග්‍රෑම් කරන්න 10න් බෙදා. ප්‍රවේගය තමයි හොයාගන්න ඕනේ. ගම්‍යතාවයේ දීලා තියෙනවා 15. එහෙනම් v සමානයි 15 වැඩි කිරීම 10 බෙදීම 5. හරි. එතකොට උත්තරේ බලන්න කොයි කීයක් එනවද? 1 2 30ක්. එතකොට මේ වස්තුවේ ප්‍රවේගය තත්පරයට මීටර 30ක් වුණා. ඒත් ප්‍රතිවිරුද්ධව යෙදුණු වෙනත් බලයක් නිසා ප්‍රවේගය තත්පර 4කදී තමයි අඩු වෙලා තියෙන්නේ 4 දක්වා. එහෙනම් වස්තුවේ මන්දනය මන්දනය හොයන්න මොකද කරන්නේ? ප්‍රවේග වෙනස බෙදන්න. දැන් ත්වරණයක් යවුවත් මන්දනයක් යවුවත් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? ප්‍රවේග වෙනස බෙදන්න ඕනේ ගත වූ කාලය. මන්දනයක් යවුවත් ත්වරණයක් යවුවත් ප්‍රවේග වෙනස ගත වූ කාලයෙන් බෙදනවා. ඒතර ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගයෙන් මුල් ප්‍රවේගය අඩු. ඒතර 4 දක්වා අඩු. එහෙනම් අවසාන ප්‍රවේගය 4. මුල් ප්‍රවේගය 30යි. ms ඍණ 1. කොච්චර කාලයකදද මේ ප්‍රවේගය අඩු වෙන්නේ? තත්පර 4කදී. එතකොට කීයද උත්තරය? 30න් 4ක් ගියාම 26යි ඍණ ms ඍණ 1. බෙදීම 4යි s. එතකොට මෙතන දෙවකින් කපන්න පුළුවන්. දෙවරක් 13. දෙවරක් 2. එතකොට 6
6.5 හැබැයි ඍණාගයක්. ඒතර මන්දනය ලියමු. ඒතර ඍණාගයෙන් අදහස් වෙන්නේ මොකක්ද? මන්දනය. 6.5 මේ තත්පරක් උඩට ගියාම ms ඍණ 2 ඍණ 6.5. अंतिम प्रश्न මිනිසෙක් කිලෝග්‍රෑම් 3ද 8ද පැහැදිලි. අපි 8යි කියලා ගමුකනේ. 8යිද 3යි? 3 වගේනේ. මිනිසෙක් කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයෙන් බෑගයක් මීටර 1.7ක් උසකට තැබීමට තත්පර 4ක කාලයක් වැය කර ඇත. ඉතින් මේකේ දීලා තියෙනවා ඔයගලන්ට ස්කන්ධය දීලා තියෙන්නේ 3යි කියලා කිලෝ. එතකොට මේකේ බර හොයා ගන්න ඕන. බලය කියලා අපි ගන්නේ බරනේ. එතකොට බර හොයා ගන්න ඕන. එතකොට කිලෝ 1යි කියන්නේ බර නිව්ටන් 10යි. කිලෝ එකක ස්කන්ධයක් මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය නිව්ටන් 10යි. එහෙනම් 3කට නිව්ටන් 30යි. ඒතර බලය නිව්ටන් 30යි. මේකේ විස්ථාපනය නැත්නම් ගමන් කළ දුර 1.7යි. එතකොට අපි ඉස්සෙල්ලාම කාර්ය හොයාගමු. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. බලය වැඩි කිරීම විස්ථාපනය. ඒතර බලය කියලා කියන්නේ නිව්ටන් 30යි. විස්ථාපනය 1.7යි. ඊට අපිට ජූල් වලින් එනවා 3 7 21 2 3 එනවා ජූල්. කාර්ය ප්‍රමාණය 50. එතකොට අපෙන් අහනවා ඔහුගේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට අපි තනි වචනයක් කියමු. ජවය හෙවත් ක්ෂමතාව. එහෙනම් ජවය හොයන්නත් ඕගොල්ලෝ සම්බන්ධතාවයක් ඉගෙනගෙන තියෙන්නේ. ජවය සමානයි කාර්ය බෙදීම ගත වූ කාලය. කාර්ය ප්‍රමාණය ගත වූ කාලයෙන් බෙදා. දැන් ඔයගොල්ලෝ හොයාගත්ත කාර්ය 51යි ජූල් කියලා. ගත වූ කාලය වෙනවා තත්පර 4. එහෙනම් තත්පරයට ජූල් නැත්තම් වොට් වලින් තමයි උත්තරේ. එතකොට 1යි 1ක් ඉතුරු 11ට 2යි 30ට 7යි 8යි 12.75 එනවා වොට්. ජවය අපි ජවය. හොඳයි අපි දැන් මේ රිවිෂන් පේපර් එක සම්පූර්ණයෙන්ම කතා කරා. එතකොට ඔයගලන්ට තියරි ක්ලාස් එකටත් මම පේපර් එකක් දානවා. ලබන සතියේ මම ඔයගලන්ට විද්‍යුත් රසායනය පටන් ගන්නවා. අපි ඒ කරන අතරේ තියරි ක්ලාස් එකෙත් අපි පේපර් එක ගැන ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ පාඩම් කරන එක අඛණ්ඩව නොකඩවා ඒ විදිහටම කෙරෙන්න ඕන. හරිද? එතකොට පහුගිය ඉගෙනගත්ත ඒකක මතක් කරන්න තමයි රිවිෂන් ක්ලාස් එකේ ප්‍රශ්න කරන්නේ. ඒතකොට තවත් ප්‍රශ්නයක් අමතරව අපි තියරි ක්ලාස් එකෙත් කරමු. හරි එමනම් WhatsApp වලට එවන වැඩ ටික සම්පූර්ණ කරන්න ඕනේ. කාලසටහනක් අනුව වැඩ කරන්න. උගලන්ට මොනවා වුණත් ජනවාරි උගලන් මොළවල් විභාගේ තියෙනවනේ. ආයි කල් යන්නේ. ඒක නිසා ජනවාරි විභාගේ තියෙනවා කියන හැඟීමෙන් සියලුම විෂය කොටස් පාඩම් කරගන්න ඕනේ. උගලන්ට දැන් මේ වෙනකොට අපි O level සිලබස් එකේ යුනිට් 35ක් තියෙනවා. 33ක් කරලා ඉවරයි. තව දෙකයි තියෙන්නේ. මේ දෙක කරන අතරේ ඔයගලන්ගේ පුනරීක්ෂණ අනිවාර්යෙන් කරන්න. පේපර්ස් වලට උත්තර ලියන්න. මේ ලියන පේපර් එකට අමතරව ඔයගොල්ලෝ තනියම පේපර්ස් ලියන්න. හරි. නැත්නම්